Right. Good evening, students. Okay, welcome to ICT class and nice to meet you. And first of all, I want to say you last week I was absent to the class. So I suffered from some stomachache. That's why suddenly now it's okay, right? And the weather is little bit raining, but anyhow, I think it's still no harm. But I want to give you advice. If it is thundering and raining too heavily, you have to switch off the computers and remove the plug points and all and stay safe, right? But okay. And I have to do some Arduino extra practicals and all, but last week I couldn't order some sensors and all. Sensors ටික ඔක්කොම මේ හදිසියේ organize කරගත්තේ නැහැ. මොකද මම මේ ක්ලාස් එක කරන තැන චුට්ටක් වෙනස් කරගන්න උනා. මේ එහෙට මෙහෙට යන්න උනා. ඒ නිසා මේ පොඩි වැඩසටහන් වගේට මම తాවකාලිකව මේ ඒ දවසේ කරන්න බැරි වෙච්ච එකට අපි එක්ස්ට්‍රා එකක් කරගමුනේ. ඊට පස්සේ ඒකෙදී මම කවර් කරගමු අපි මේ ප්‍රැක්ටිකල් ඩිවයිසස් ටිකත් ඕගනයිස් කරලා. මම ඒකට ලිස්ට් එකක් දාන්නම් පස්සේ. එතකොට next week වගේ අපි බලමු එක්ස්ට්‍රා එකක් ක්ලාස් එක කම්ප්ලීට් කරගන්න. Right, today I plan to go to unit 5, that's networking, a new unit. අපි අලුත් unit එක start කරමු. start කරලා අපි networking unit එක complete කරගමු. That's very easy one. මේක අපිට කම්පියුටර් නෙට්වර්කින් ගැන කතා කරන්න කලින් අපි මේ වාගේ පාර්ට් එකක් කතා කරන්න මේ නෙට්වර්කින් ගැන. ඊට පස්සේ අපි නෙට්වර්කින් ඩිවයිසස් ගැන කතා කරනවා. එතනින් පස්සේ මේ ලෙසන් එක ඉවරයි. right, very simple part එකක් තියෙන. අපි අද දවසේ මේක කම්ප්ලීට් කරන්න බලමු. මේ කම්පියුටර් නෙට්වර්ක් කරනවා කියලා කියන්නේ කම්පියුටර් දෙකක් අතර data share කරගන්න එකනේ, communicate කරගන්න එකනේ. So අපි දන්නවා ඈත අතීතයේ ඉඳන් මිනිස්සු අතර අදහස් හුවමාරු කරගන්න පණිවිඩ හුවමාරු කරන්න විවිධ ක්‍රම පාවිච්චි කරා. පොදුවේ අපි හඳුන්වනවා sannivedanaya කියලා, communication කියලා. ඒතර ඒ කාලේ තිබුණ සාම්ප්‍රදායික communication methods තිබුණා. traditional communication techniques කියලා අපි කියනවා. නේද? අර අපි කියන්නේ හූ තිබීම, දුම් පිට කිරීම, කොඩියක් දැමීම, ගස්වල ගල්වල එක එක ලකුණු නේද? ඒ වගේ. දැන් ඔය සාමාන්‍ය කතන්දරයක තියෙනවා මේ කතාවක් තියෙනවා මේ ඉතිහාසය ගැන ඔයගොල්ලෝ හොඳට ස්ටඩි කරලා තින්නේ මේ දවසක් පුද්ගලයෝ දෙන්නෙක් ඉන්න ගල් ගුහාවක එක්කෙනෙක් ගඟට නාන්න ගියාම ඒ ගාඟට නාන්න ගිය අතරේ මෙයා හිතනවා එහෙනම් රැට කන්න කෑමට කියලා ඒගොල්ලෝ දඩේමේනේ කියන්නේ දඩේමේ යනවා. දැන් අර නාන්න ගිය කෙනාට පණිවිඩය කියා ගන්න විදියක් නැහැනේ. යන්නත් ඕනේ. එයා එන්නත් පරක්කුයි. ඒ නිසා මෙයා කරන්නේ අර ඉන්න ගුහාව ඉස්සරහා ගහේ අඳිනවා බල්ලෙකුගේ රූපයක්. දැන් බල්ලා දඩේමේ සංකේතයක් නේද? බල්ලෙක් එක්ක දඩයම් කරන්න යන්නේ. එතකොට නාගෙන ආවට පස්සේ ගෙදර ඒ මිනිස්සයා නැහැ. හැබැයි ගහේ කොටලා තියෙනවා මේ ඇඳලා තියෙනවා අපි කාවෙන්ස් කියලා කියන්නේ මේ බල්ලෙකුගේ රූපය. ඒතකොට එයා දැනගන්නවා රයිට්. මෙයා දඩේමේ ගිහිල්ලා කියලා. ඉතින් අන්න ඒ වාගේ සංවේදන ක්‍රම තිබුණා. ඊට පස්සේ ලිපි හුවමාරු ආවනේ සත්තු මගෙන් ඔය කුරුල්ලෝ මගෙන් පණිඩු හුවමාරු කරා. That is also traditional techniques. And after that letter exchanging mail වගේ දේවල් ආව post එක නේද? තැපල් හුවමාරු ආවා. And after that these communication methods have some problems. මේ වගේ තිබා problems. Very slow. දවස් කීපයක් යනවා ලියුමක් ගත වෙන්න. Sometimes the message can be misunderstood. මොනවා හරි පණිඩයක් තිබ්බහම අපි දන්නේ නැහැ කොඩියක් දාපම මොකේද දැම්මේ කියලා දන්නේ නැහැ. නමුත් ඒකේ වර්ණානුව තියෙනවා. කරදරයක්ද මොකක් හරි දෙයක්ද කියන එකත් පෙන්වුම් කරන්න දුක පිට කරාම එහෙම තියෙනවා. Misunderstanding. The message can be transferred to other ones. අදාළ කෙනා නෙමෙයි පණිඩේ ගිහිලා තියෙන වෙන කෙනෙකුට. සමහර අය එහෙම වෙනවා නේ ෆෝන් වලින් උත් එහෙම වෙනවානේ.
send කරන්නකොට message එක මාරු වෙලා send වෙන අවස්ථා තියෙනවා. right? ඊට සමහර ළමයි group වලටත් එහෙම දානවා. ඊට පස්සේ sorry sir කියලා ඊට පස්සේ delete කරනවා. WhatsApp වල පැයකට පස්සේ delete කරන්න කිව්ව ප්‍රශ්නයක් එනවනේ. පැයයිනේ delete for everyone එන්නේ. එතකොට පැයකට පස්සේ delete කරනවා නම් delete for me විතරයි දෙන්නේ. ඒතර පැයට පස්සේ එහෙම delete කරන්න උනොත් වෙන ටෙක්නික් එකක් තියෙනවා. ෆෝන් එකේ automatic date and time off කරලා ඊට පස්සේ back date එකක් දාලා back date එකට ගිහිල්ලා message එක delete කරලා ආයෙ අප්ඩේට් කරගන්න පුළුවන් එහෙම WhatsApp වල. එහෙම ටෙක්නොලොජි තියෙනවා. right ඊට පස්සේ ටෙක්නොලොජි පටන් ගන්නනේ රේඩියෝ ට්‍රාන්ස්මිෂන්, ටෙලිවිෂන් ට්‍රාන්ස්මිෂන්, ඊමේල්, ඉන්ටර්නෙට්, computer networking, Wi-Fi. There are a lot of latest methods. So this is very important and interesting part. Today, the very important of the computer became because of this internet and the network technology. Other mobile phone, tabs, smartphone, computers, වගේ දේවල් වල value එක වැඩි වෙලා තියෙන්නේ මොනවා නිසාද? මෙන්න මේ connection එක. කවුරු හරි computer එක without internet පාවිච්චි කරොත් ඒක එච්චරම value එකක් නැති වෙනවා. computer එක වටිනවා. නමුත් ගොඩක් අද computer එක වැඩ ගන්න මිනිස්සු communication එකත් එක්ක. දැන් සාමාන්‍යයෙන් කියනවා මේ ඉන්ටර්නෙට් and කම්පියුටර් කියලා කියන්නේ හරියට එකම කාසිය දෙපැත්ත වගේ වෙලා තියෙනවා. එක පැත්තක් නැත්නම් කාසිය වළංගුතාවයක් නැහැ නේ වාගේ. ඉන්ටර්නෙට් වලට කම්පියුටර්ස් නැත්නම් වැඩකුත් නැහැ. කම්පියුටර් එකට ඉන්ටර්නෙට් නැත්නම් ඒත් වැඩක් නැහැ වගේ වෙලා. right. මේ ටෙක්නොලොජි එක හැදිලා තියෙන්නේ කොහොමද? මේ ටෙක්නොලොජි එක කොහොමද ඕගනයිස් වෙන්නේ? එතකොට මේ කම්පියුටර් නෙට්වර්ක් කරන්නේ කනෙක්ට් කරන්නේ ඇයි කියන එක අපි දැනගන්න ඕන. මේ වගේ ගොඩක් ඇඩ්වාන්ටේජස් තියෙනවා. Right, without talking further, we'll step into the lesson. So you can take down the topics, unit 5. එතකොට Arduino microbit වලට මම මේ practicals and tute එකක් තමයි දෙන්නේ. ඒකේ තියෙනවා step ටිකත් එක්ක practical එක කරන විදිය. ඒක follow කරලා කරන්න පුළුවන්. හින්දා ඉඩ අරින්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ unit 5 computer networking කියලා පාඩම දාන්න. ඒකේ data communication part එක තමයි අපි දාන්නේ. Right down unit 5 computer networking. I write down the subtopic data communication. Data communication. Write down the subtopic data communication. Exchanging ideas, messages, or information among two or more parties is called communication. Communication කියන්නේ පුතේ මේ පාර්ශ්ව දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතරේ පාර්ශ්ව දෙකක් හෝ ඉන්න ඕන. තනියෙන් හෝ මාරු කරොත් ඒකට අපි communication කියන්නේ නැහැ. right? පාර්ශ්ව දෙකක් හෝ ඊට වැඩි දෙන්නෙක් ඉන්න ඕන. යාළුවෝ දෙන්නෙක් අතර වෙන්න පුළුවන් නේද? ඒ වාගේ business කරන customer and seller වෙන්න පුළුවන්. ඒ වාගේ පාර්ශ්ව දෙකක් හෝ වැඩි පිරිසක්. Teacher and student and one to many, right? Friend to friend call එකක් දුන්නොත් ඒක one to one, right? ඉතින් මේ වාගේ අපිට exchanging ideas, messages, information, knowledge, news ඒ වාගේ දේවල් අපි මාරු කර ගන්නවා නේ. So that is called communication. දැන් අපි data communication කියන්නේ මොකක්ද කියලා අපි බලමු. data exchange කරනවා නම් ඒ කියන්නේ image, video, text ඒ වගේ data exchange කරනවා නම් මේ devices කරා අපි ඒකට කියනවා data communication කියලා. right අපි ඉස්සෙල්ලා මේ කොටස ලියාගමු ඊට පස්සේ අපි බලමු data communication වල මොනවද තියෙන්නේ කියලා. write down introduction to subtopic data communication. Introduction to data communication. Introduction to data communication. Exchanging ideas, comma, exchanging ideas, comma,
messages or information, messages or information, messages or information among two or more parties, among two or more parties, among two or more parties is called communication, is called communication. Is called communication. Then we look into data communication. Exchanging data among two or more devices is called or known as data communication. So what is data? Data කියලා කියන්නේ පුතේ අපේ තියෙන text විදියට හෝ image විදියට හෝ sound විදියට තියෙන basic facts. ඒවට අපි කියන්නේ data. Before processing. After processing we call them information. So exchanging data among two or more devices is called known as data communication. Simple phone to phone, computer to computer. These data can be as text, so send in a message. It can be video, a video call, video conference, online meeting, online class. Images, sharing photos. Write down exchanging data among two or more devices called as data communication. Then what are the basic components of data communication model? Right? So we have three basic components. One of the basic components කියන්න කියලා අපි බලමු. Now assume I am drawing with the mouse. That is not good drawing, but anyhow. Right. Now these two people having a telephone conversation. So this one is taking the call. So this one is called the sender, who starts the message.
sender. Oh, that is called source. Then this one who answer the call, receiver, right? Then what is the technology of this message? Telephone. That is the medium. So this telephone is called the medium. Common name we call medium. The medium may be wired or wireless, right? Now wireless connection, wired connection, telephone lines, internet lines, wired, that can be wired. So what are the three components we need? Sender, medium, receiver. Now as an example, we'll see about our online class. Then who is the sender? Right? I am the sender. From my device, I send host this meeting. Then you are the receivers who listen to the lecture and take down the notes and everything, response, ask questions, and active receivers. Then what is the technology? Internet. That is the medium. Some they are using mobile devices and laptops. That is wireless media. Some they are using the desktop and the router cable and all. That is wired connection. So these are the three components in each and every communication. ඕනම communication එක මේ components තුන තියෙනවා. Sender, medium, receiver. Right. එහෙනම් sender කියන්නේ කාටද අපි? One who begins the message. මේ message එක start කරන කෙනා තමයි sender. Source කියලා කියන්නේ. Sender. Place where data is created. Medium, method of data transferring. Wi-Fi, email, internet, television. Receiver, end use of the message. End user කියලා කියන්නේ අවසන් කරනවා නෙමෙයි. අවසානයේ මේ message එක ලබා ගන්න කෙනා is the receiver. Then how many components are there for a basic communication model? Three components. What are they? Source, medium, receiver. මේ source කියන එකනට අපි තව වචනයක් කියනවා මොකක්ද? Sender. Right. Okay, write down the three basic components of communication.
Finish? Yes, sir. Okay, we'll go to next part. Next, we are talking about the data communication medium. So there are two data communication media, guided and unguided. So guided media කියලා කියන්නේ මේ data එක යන්නේ කොහාටද කියලා එයාට යොමු කිරීමක් තියෙනවා. ඒ කියන්නේ ඕන දිහාකට යන්න බෑ. දැන් අපි කියමුකෝ ඔයගොල්ලෝ router එකකින් Wi-Fi on කරා කියලා. ඒතර Wi-Fi එක හැමතැනටම යනවා. අල්ලපු ගෙදරටත් යනවා, තාප්පෙන් එහා පැත්තටත් යනවා, පාරෙන් එහා පැත්තටත් යනවා. ඒ යන strength එකක් තියෙනවනේ මීටර ගානක්. ඒ මීටර 50ක් විතර දුරට යනවා. සාමාන්‍ය router. මීටර 20ක් විතර තමයි strength එක තියෙන්නේ. ඉතින් මේක ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඒක අපි කන්ට්‍රෝල් කරන්න යූසර් නේම් පාස්වර්ඩ් එකක් පාවිච්චි කරනවා. මේ පාස්වර්ඩ් එක පාවිච්චි කරලා තමයි බ්ලොක් කරන්නේ. නැත්නම් හැමෝටම යනවා. හැබැයි වයර්ඩ් සිග්නල් එක වයර් එකකින් අපි ටෙලිකොම් වයර් එකකින් ගෙදරට ඉන්ටර්නෙට් එකක් තියෙනවා නම් ඒක වෙන කාටවත් ගන්න බෑ. රයිට්? ඒකට අපි කියන්නේ guided කියලා. ඒකට other way wired කියන්නේ. Then what is unguided? Wireless. Unguided කියලා කියන්නේ wireless. data එක යන්නේ කොහාටද කියලා එයාට යොමු කිරීමක් නැහැ. උයේ යනවා හැමතැනම යනවා. දැන් ලවුඩ් ස්පීකර් එකකින් කතා කරපුවාම හැමෝටම ඇහෙනවනේ. දැන් ගොඩක් ඉස්කෝලවල ලවුඩ් ස්පීකර් එකකින් ඇනවුන්ස්මන්ට් එක දීපුවාම ඉස්කෝලේටත් වඩා හොඳට ඇහෙනවා. පාරේ ඉන්න අයට, ත්‍රිවිල් පාක් වල අයට, බස් වල යන අයට ඇහෙනවා. ඉස්කෝලේ ඉන්න අය දන්නෙත් නැහැ ඇනවුන්ස්මන්ට්. එහෙම ඇහෙන්නේ. ඒතර ඒවා unguided. ඒවට අපි කියන්නේ බ්‍රෝඩ්කාස්ටිං කියලා. ඒ වගේ දේවල්. නමුත් මේකේ unguided wireless media තියෙනවා. වයර්ලස් මීඩියා එකෙන් දැන් ටෙලිෆෝන් සිග්නල් එකත් අපි රේඩියෝ සිග්නල් එකනේ තියෙන්නේ. ඒ සිග්නල් එක අදාළ ඩිවයිස් එකටම යන්න අපි ඒ ඩිවයිස් එක කනෙක්ට් කරගන්නවා මේ කනෙක්ෂන් මොඩියුල් එකකින් නැත්නම් මේ සර්කිට් එකකින්. ඒ රේන්ජ් එකට වෙනම සර්කිට් එකක්. මේ සර්කිට් එකට අපි කියනවා සබ්ස්ක්‍රයිබර් අයිඩෙන්ටිටි මොඩියුල් කියලා. එහෙම නැත්නම් කෙටියෙන් කියනවා SIM කියලා. ඔයගොල්ලෝ අහලා තියෙනවනේ SIM කියන එක මොබයිල් වල. එහෙමයි තියෙන්නේ. Right, okay. Then take down. There are two data communication media, guided media and unguided media. Write down. Right, okay. Right. Next, we are talking about guided media.
So guided media, so here I want to say that guided media, we have several types of cable, right? One, twisted pair cable. Two, coaxial cable. Three, fiber optic cable. දැන් වර්තමානයේ බහුලවම යූස් කරන්නේ මොන කේබල් එකද මේකේ? ඉන්ටර්නෙට් වලට. කාටද පුළුවන් කියන්න? Fiber optic cables. Fiber optic cable. Very good. Write down this: guided or wired types, twisted pair cable, coaxial cable, and fiber optic cables. Next one, twisted pair cables. Right? So මේ twisted pair cable එකේ මම ෆොටෝ එකක් දැන් පෙන්නන්නම්. Two wires are twisted in pairs. When number of twists are high, the noise is reduced. Twist කියලා කියන්නේ ඇඹරුම් වලට. දැන් wire එක මෙහෙම අඹරලා තියෙන්නේ. Twisted pair cable එක ඔයගොල්ලන්ට බලපුවාම පෙන්නන්නේ මේ විදියට. මේ wires දෙක මේ විදියට මේ twist කරලා තියෙන්නේ මේ විදියට. කොහොම twist කරලා තියෙන්නේ. Right? ඉතින් මේක use කරන්නේ ඒ වගේ colors තියෙන. ඒ colors වලින් තමයි මේක ගන්න. It will transmit data up to 100 meters maximum. ඒකේ data යන්නේ එක තැනක ඉඳන් මීටර් 100ක් විතරයි. එතනින් එහාට යනවා නම් ආයෙ repeater කරන්න ඕන නැත්නම් වෙන device එකකින් transmit කරන්න ඕන. Common in LANs. LANs කියලා කියන්නේ කුඩා networks, local area network කියන එක. LANs කියලා කියන්නේ local area network. මේ ස්කෝල් එකේ තියෙන කුඩා network එක, බැංකුවක තියෙන කම්පියුටර් 10ක් 15ක් ඉන්ටර්නෙට් වගේ එකක් නෙමෙයි. මේ computers පොඩි ප්‍රමාණයක් network කරනකොට අපි ඒවට කියන්නේ LANs. building එක, room එක, office එක ඒ වගේ තියෙනවා. Connect the wire through RJ45 connector. දැන් RJ45 connector කියන එක ඔයගොල්ලෝ දන්නවා. මේ කම්පියුටර් එකේ හෝ රවුටර් එකේ අර කේබල් එක කනෙක්ට් කරන්න තියෙන සිදුර. ඒකේ තියෙනවා විශේෂ හැඩයක් නේද? ඒ හැඩේ මතකද ඔයගොල්ලන්ට? දැන් මේ කම්පියුටර් එකේ හෝ මේ රවුටර් එකේ තියෙන මෙන්න මේ වාගේ හැඩයක් තමයි ඒ කේබල් එක කනෙක්ට් කරන තැන. මේ විදිහේ හැඩයක් තමයි තියෙන්නේ. වයින්නවා නේද? right? okay. දැන් මේ වාගේ හැඩයක් තියෙනවා. මේකට අපි කියනවා RJ45 port එක කියලා. එතකොට ඒකේ වයර් එකේ කෙලවරේ තියෙනවා ක්ලිප් එකක්.
මේක easy to use, flexible, ගොඩාක් advantages තියෙනවා. මම wire එකකුත් පෙන්නන්නම්. Write down this.
Finish. Finish, sir. Right. මේ තියෙන්නේ twisted pair cable එකේ drawing එකක් තියෙන්නේ. මේකේ shielded සහ not shielded කියලා unshielded කියලා දෙකක් තියෙනවා. Shielded and unshielded. Unshielded means open wire. එතකොට මේකේ මේ open cable කියලා වර්ගයක් දෙනවා. ඒක නෙමෙයි. මේකෙදි කරන්නේ මේ ආරක්ෂාව අඩුයි. ඒ කියන්නේ cable වල වටේට දිනවනේ rubber ආවරණයක්. ඒකටයි shield එක කියලා කියන්නේ. එතකොට මේ shield එක ගොඩක් සමහරට ප්ලාස්ටික් ආවරණක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ මේ ඉලෙක්ට්‍රික් වයර්ස් එහෙමත් තියෙනවනේ ඒ වගේ දැන් අනාවරිත ඒවා තියෙනවනේ. ඒවට කරන්ට් එක වදිනවා වවුලෝ සත්තු එහෙම එල්ලලා ඉන්නවනේ. නමුත් ටවුන් ඒරියා වල ගොඩක් දැන් දාලා තියෙනවා අර අවුටර් එකක් තියෙන ඒවා. ඒ වගේ ආරක්ෂාව වැඩි. එතකොට මේ data lost වෙන්නේ නැහැ. ඒ නිසා මේ data lost වෙන්නේ නැහැ. ආරක්ෂාව තියෙනවා. There are two types of twisted pair cable, shielded twisted pair cable and ඒකට අපි කෙටියෙන් කියනවා STP and unshielded twisted pair cable UTP. Right. මේ දෙක පොඩ්ඩක් අපි අඳගමු.
right අපි බලමු මේ තියෙන්නේ twisted pair වර්ගයේ මේ cable එකක් මේ cable එක දැන් මේ edge එක තමයි අපි කියන්නේ RJ45 connect එක. දැන් ඔයගොල්ලෝ දන්නවා මේක අපිට පුළුවන් මේ කම්පියුටර් කනෙක්ට් කරන්න. මේ කනෙක්ට් කරන සිදුරට අපි කියනවා RJ45 port. නැත්නම් ethernet port කියලා කියනවා network port කියලා තියෙනවා. මේක ක්ලික් කරන්න තියෙන්නේ. twisted pair cable. right right අපි පොඩි exercise එකක් කරමු මම extra question එකක් දෙන්නම් write the disadvantages of twisted pair cable ලියාගන්න exercise එකක් write the disadvantages of twisted pair cable මේක අපිට අවාසි කීපයක් තියෙනවා අපි දෙකක් වගේ ලියමු write two disadvantages of twisted pair cable. මොනවද තියෙන disadvantages? Yes, one, very slow. Two, can transmit data for a short distance. Less protection or secured. ඒ කියන්නේ shielded twisted pair එක ටිකක් protection එක දිනවා but fiber optic තරම් protection නැහැ. Right, okay. Write down. Write two disadvantages of twisted pair cable. Number one, very slow. Number two, can transmit data for a short distance. Number three, less protection. Right. දැන් අපි කිව්වා මේ twisted pair cable use කරන්නේ computer lab එකක නැත්නම් office එකක computers කීපයක් wired මගින් network කරන්නේ. එතකොට මේ network කරනකොට computers වල cable computer දෙකක් one to one cable කරන්න පුළුවන්. ඒ වගේම computers කීපයක් man the common device එකකට cable කරන්න. ඒකට අපි කියනවා hub එකක් හෝ switch එකක් කියලා. දැන් මේම network කරනවා කියලා කියන්නේ මේම. So assume that there are 5 computers. වෙන එක computer එකක් other computer laptop උනත් wired විදියට connect කරන්න පුළුවන් laptop එකක් උනත් එහෙම පුළුවන්. ඒතර මේ මැද device එකක් තියෙනවා. මේකට අපි කියනවා hub එකක් හෝ switch එකක් කියලා. මේකට තමයි connect කරන්නේ. cable එක පැත්තක් computer එක පැත්තක් hub එකට switch එකට. නොහොමයි connect කරන්නේ. Right? Network කරනකොට. We'll go to next one. Data communication method. Other one, coaxial cable. So මේකේ තියෙනවා ඝනකම් සහ scene කියලා thin and thick. Used for television data transmission. දැන් අද කාලේ ටෙලිවිෂන් වලටත් වඩා යූස් කරනවා තවත් වැඩකට. කාටද කියන්න පුළුවන්?
coaxial cable එක use කරන අවස්ථාව CCTV camera cable කැමරාව TV එකට කනෙක්ට් කරන්න පාවිච්චි කරන කේබල් එකත් coaxial type consists several layers ඒ කියන්නේ ඝනකම් ස්තර කීපයක් තියෙනවා ප්ලාස්ටික් ආවරණ shield ඒ වගේ තියෙනවා more faster than twisted pair expensive than twisted pair and able to transmit high capacity of data twisted pair එකට වැඩිය capacity එක වැඩිපුර data use කරනවා ඉතින් මේකේ තියෙන එක change එකක් තමයි disadvantage එකක් තමයි expensive than twisted pair twisted pair වලට වැඩිය ඝනකම වැඩි ඒ වගේම අපි කිව්වා twisted pair එක මේ වාගේ මේ නවන්න කරන්න ලේසි ඒ කියන්නේ flexible කියලා කිව්වා හසුරවන්න ලේසි මේ බලන්න දැන් කේබල් එක මේ විදිහට හසුරවන්න පුළුවන් මේ නවන්න කරන්න පුළුවන් දිගාරින්න පුළුවන් හරි ලේසි මේ but coaxial cable little bit hard මේ ඝනකම වැඩි ඒ නිසා නවන්න කරන්න ගියාම ටිකක් අපහසුයි මීට වඩා okay write down the topic coaxial cable and draw the sample cable coaxial cable TV antenna cable එක තියෙන්නේ coaxial ඒ වගේම camera cable coaxial cable වර්ග ඔයගොල්ලෝ CCTV camera cable ඇතිනේ ගෙවල් වල නේද ඒවා check කරලා බලන්න ඒකේ cable එකත් coaxial type cable එක
Finish writing. Right. Then if we consider about the disadvantages of coaxial cable, very expensive, not flexible. Likewise, you can write down the question. Write disadvantages of coaxial cable. Write disadvantages of coaxial cable. Write disadvantages of coaxial cable. Not flexible, very expensive. Right. Next, we are talking about the fiber optic cables. එතකොට දැන් පරණ කේබල් ඔක්කොම මාරු කරලා දැන් අලුත් විදියට fiber optics දානවා. එතකොට ස්පීඩ් එක වැඩි කියලා ඔයගොල්ලෝ හැමෝම දන්නවා. Consists number of small glass threads. පුතේ glass thread කියලා කියන්නේ සිහින් වීදුරු කම්බි නේද? දැන් වීදුරු කෙඳි කියන එක තමයි glass threads කියලා කියන්නේ. මේ වීදුරු කෙඳි වල data රැගෙන යන ටෙක්නොලොජි එක තමයි light technology එක. දැන් ටෝච් එකක් ගැහුවොත් බටයක් ඇතුලෙන් අර ලයිට් එක යනවනේ දුරට. ඒ වාගේ මේ වීදුරු කෙඳි වලට ලයිට් ටෙක්නොලොජි එක දාපුවාම පරාවර්තය වෙනවා. අපි කියනවා full internal reflection කියලා. Transfer data in the speed of light. ආලෝකයේ වේගයෙන්ම data රැගෙන යනවා. දැන් ඔයගොල්ලෝ දන්නවද මේ බල්බ් තියෙනවනේ Wi-Fi තාක්ෂණයේ තියෙන Wi-Fi බල්බ් තියෙනවා. ඒ කියන්නේ බල්බ් එකට Wi-Fi connect කරලා බල්බ් එකේ එළිය එන ප්‍රදේශයට Wi-Fi connection දෙනවා. අපි ඒකට කියන්නේ Li-Fi කියලා, light fidelity කියලා. Wi-Fi කියන්නේ wireless fidelity කියන එකනේ. fidelity කියන්නේ network ශේෂ්ත්‍රයනේ. ජාල ප්‍රදේශය. එතකොට ඒ ආලෝකය එන ප්‍රදේශයට අපිට network කරගන්න පුළුවන්. light fidelity, Li-Fi technology. ඒ Wi-Fi bulbs ගන්න තියෙනවානේ. Li-Fi bulbs කියලා කියන්නේ. Transfer data in the speed of light. Can transmit high capacity of data. ඕන තරම් පුළුවන් වීඩියෝ ඩවුන්ලෝඩ් වෙන්න තරම් ස්පීඩ් එකක් දෙනවා. Can transmit data for a long distance. කියන්නේ රටවල් අතර රටවල් අතරත් අපේ කේබල් වලින් කනෙක්ෂන් තියෙනවා නේද? ඒ කියන්නේ මුහුද යටින් දාලා තියෙනවා. අපි ඒකට කියනවා fiber optic lines තියෙනවානේ. undersea connection තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඒවා. ඒතකොට රටවල් අතරත් කනෙක්ෂන් කරලා තියෙන ඉන්ටර්නෙට් එක වයර්ලස් විදියට වගේම වයර්ඩ් විදියටත් තියෙනවා. ඒ වයර්ඩ් කනෙක්ෂන් වලට යූස් කරන්නේ මුහුද යටින් කේබල් දාන්නේ fiber optic type එක තමයි යූස් කරන්නේ. Use full internal reflection of light to exchange data. Full internal reflection කියලා කියන්නේ when we focus light on glass tube or glass thread, this is the glass thread you assume. When focus the light to the wall, maybe viduru bittiye light එක වැදුනට පස්සේ මේ පැත්තට හැරෙනවා. මේ පැත්තේ වැදුනට පස්සේ මේ පැත්තට යනවා. මේ පැත්තේ වැදුනට පස්සේ මේ පැත්තට යනවා. ඒකයි full internal reflection කියන්නේ. එළියට යන්නෙම නැහැ. internal reflection එකක් තමයි වෙන්නේ. අභ්‍යන්තරයේ මේ විදිහට reflect වෙවි යනවා. ඒතර මේ light එකත් එක්කම data එකත් යනවා. විදිහටයි data රැගෙන යන්නේ.
right? Okay, write down about fiber optic cables. Fiber optic cables.
Right, finish writing. Not yet. Veranam product respond karan. Okay. Right. අපි බලමු advantages of fiber optic thin, more secured, fast, use digital method. එතකොට අනවාගේ යන්නේ analog method එකට. More secured, fast and thin and digital method can transfer high capacity of data අනේ video වගේ අලුත් දේවල් ගොඩක් යන්න පුළුවන්. Okay, write down the advantages of fiber optic cables. Right. දැන් අපි පොඩ්ඩක් බලමු මේ ඉන්ටර්නෙට් එක වැඩ කරන පොඩි ඇනිමේෂන් එකක් තියෙනවා. මේක සමහර අය බලලත් ඇති. You also can follow this. Yes.
For the first time in history, people and machinery are working together, realizing a dream. A uniting force that knows no geographical boundaries without regard to race, creed, or color. A new era where communication truly brings people together. This is the dawn of the net. Want to know how it works? Click here to begin your journey into the net. Now, exactly what happened when you clicked on that link? You started a flow of information. This information travels down into your own personal mailroom, where Mr. IP packages it, labels it, and sends it on its way. Each packet is limited in its size. The mailroom must decide how to divide the information and how to package it. Now, the package needs a label containing important information, such as sender's address, receiver's address, and the type of packet it is. Because this particular packet is going out onto the internet, it also gets an address for the proxy server, which has a special function, as we'll see later. The packet is now launched onto your local area network, or LAN. This network is used to connect all the local computers, routers, printers, etc. for information exchange within the physical walls of the building. The LAN is a pretty uncontrolled place, and unfortunately, accidents can happen. The highway of the LAN is packed with all types of information. These are IP packets, Novell packets, Apple Talk packets. They're going against traffic, as usual. The local router reads the address and, if necessary, lifts the packet onto another network. The router, a symbol of control in a seemingly disorganized world. Whoops, sorry about that. Let's go with this one here, this one here. This one goes here, this one goes here. I don't like this one. Let's go with this one. Let's go here. A little bit this left. Let's go with this one here. Another channel here. Let's put that one here. Another one there. Let's put that one here. There he is, systematic, uncaring, methodical, conservative, and sometimes not quite up to speed. Sorry. But at least he is exact, for the most part. That's the one goes there. That was there. That one goes there. That one goes there. And this one goes there. Oh, another one goes there. That goes there. He's fine. Let's go there. That goes there. He goes there. Oh, let's put that one there. As the packets leave the router, they make their way into the corporate intranet and head for the router switch. A bit more efficient than the router switch plays fast and loose with IP packets, deftly routing them along their way. A digital pinball wizard, if you will. Here we go. Here comes another one. And it's another. Watch this, Mom. Here goes. Whoop, around the back. Hey, in there, in there, in there. Over the left, over the right, over the left, over the right. You got it. Here it comes. Right down. He shoots. He scores. It's going. Hey, Wayne. Here, watch out. Here comes another one. Oh, here we go. And it's gone. As packets arrive at their destination, they're picked up by the network interface, ready to be sent to the next level. In this case, the proxy. The proxy is used by many companies as sort of a middleman in order to lessen the load on their internet connection, and for security reasons as well. As you can see, the packets are all of various sizes, depending upon their content. The proxy opens the packet and looks for the web address, or URL. Depending upon whether the address is acceptable, the packet is sent on to the internet. There are, however, some addresses which do not meet with the approval of the proxy, that is to say, corporate or management guidelines.
these are summarily dealt with. We'll have none of that. For those who make it, it's on the road again. Next up, the firewall. The corporate firewall serves two purposes. It prevents some rather nasty things from the internet from coming into the intranet, and it can also prevent sensitive corporate information from being sent out onto the internet. Once through the firewall, a router picks up the packet and places it onto a much narrower road, or bandwidth, as we say. Obviously, the road is not broad enough to take them all. Now you might wonder what happens to all those packets which don't make it along the way. Well, when Mr. IP doesn't receive an acknowledgement that a packet has been received in due time, he simply sends a replacement packet. We are now ready to enter the world of the Internet. A spider web of interconnected networks which span our entire globe. Here, routers and switches establish links between networks. Now, the net is an entirely different environment than you'll find within the protected walls of your LAN. Out here, it's the Wild West. Plenty of space, plenty of opportunities, plenty of things to explore and places to go. Thanks to very little control and regulation, new ideas find fertile soil to push the envelope of their possibilities. But because of this freedom, certain dangers also lurk. You'll never know when you'll meet the dreaded ping of death. A special version of a normal request ping, which some idiot thought up to mess up unsuspecting hosts. The paths our packets take may be via satellite, telephone lines, wireless, or even transoceanic cable. They don't always take the fastest or shortest routes possible, but they will get there. Eventually. Maybe that's why it's sometimes called the worldwide wait. But when everything is working smoothly, you can circumvent the globe 5 times over at the drop of a hat. Literally. And all for the cost of a local call or less. Near the end of our destination, we'll find another firewall. Depending upon your perspective as a data packet, the firewall could be a bastion of security or a dreaded adversary. It all depends on which side you're on and what your intentions are. The firewall is designed to let in only those packets that meet its criteria. This firewall is operating on ports 80 and 25. All attempts to enter through other ports are closed for business. Port 25 is used for mail packets, while Port 80 is the entrance for packets from the Internet to the web server. Inside the firewall, packets are screened more thoroughly. Some packets make it easily through customs, while others look just a bit dubious. Now, the firewall officer is not easily fooled, such as when this ping of death packet tries to disguise itself as a normal ping packet. It's okay, Gorm. It's okay. No problem. Have a nice day. Be out of here. Bye. For those packets lucky enough to make it this far, the journey is almost over. It's just a line up on the interface to be taken up into the web server. Nowadays, a web server can run on many things, from a mainframe to a webcam to the computer on your desk, or why not your refrigerator? With a proper setup, you can find out if you have the makings for chicken cacciatore or if you have to go shopping. Remember, this is the dawn of the net. Almost anything's possible. One by one, the packets are received, opened, and unpacked.
The information they contain, that is, your request for information, is sent on to the web server application. The packet itself is recycled, ready to be used again, and filled with your requested information. Addressed and sent out on its way back to you. Back past the firewall, routers, and on through to the internet. Back through your corporate firewall. And onto your interface. Ready to supply your web browser with the information you requested. That is, this film. Pleased with their efforts and trusting in a better world, our trusty data packets ride off blissfully into the sunset of another day, knowing fully they have served their masters well. Now, isn't that a happy ending? Right. So that will be the end of this video. So I mean that some students, they don't understand that sometimes the whole අපිට මේකේ මේ වීඩියෝ එකේ සම්පූර්ණ ක්‍රියාවලිය දැනුන්නේ නැති උනල කමක් නැහැ. අපි ඉස්සරහට ඉගෙන ගන්නකොට ඔයගොල්ලන්ට තවදුරටත් තේරෙනවා මොකක්ද මේ කරේ කියලා. ඉන්ටර්නෙට් එකේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය තමයි මේ වීඩියෝ එකේ රිප්ලේස් කරේ. රවුටර් එකෙන් මොකක්ද වෙන්නේ, ස්විච් එකෙන් මොකක්ද වෙන්නේ, කේබල් ඇතුලේ වෙන්නේ කොහොමද, මුහුද යට කොහොමද යන්නේ, data packets විදිහට යන්නේ, ඒවා ඇතුලේදී එකට එකට ගැටෙනවා, destroy වෙනවා නේද? ඒ වගේ දේවල් වෙනවා. ඒක මේ වීඩියෝ දර්ශනින් ක්‍රියාකාරීත්වය පෙන්눔 කරලා දුන්නා නේද? රයිට්. අපි ඒ ගැන තවදුරටත් අවබෝධය ගන්න පුළුවන්. next week අපි මේ networking සහ network devices ගැන කතා කරනවා. router, repeater, modem ඒවා ගැන කතා කරනවා. That will be very important for your knowledge. Okay, then that's all for today. Then see you next week with the extra class, and sometimes next week or before the next week I will plan an extra class. Okay, right. Goodbye to all. Goodbye, sir. Goodbye, sir. Thank you, sir. Right, welcome you all.